සෑම දිනාටම යේසු පිහිටයි. මේ උදැස්සන උන්වහන්සේට නමස්කාර කරන්න ඒක රාශිව සිටින ඔබ සෑම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ප්‍රේමවන්ත නාමයෙන් ඉතාදරින් පිළිගන්නවා. දැන් අපි උන්වහන්සේට නමස්කාර කරන්නට පෙර උන්වහන්සේ පිළිබඳව යම් අල්ප මාත්‍රයක් දැනගන්න පිණිස අප බයිබලයේ ගීතාවලිය පොතේ 105 වෙනි ගීතයේ පද කීපයක් අපි කියවමු. ගීතාවලිය 105 වෙනි ගීතයේ පළවෙනි පදයේ සිට ස්වාමින්ට ස්තුති කරව. උන්වහන්සේගේ නාමය කියා යාඥා කරව. මනුස්ස වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව. උන්වහන්සේකට ගීතිකා කරව. ප්‍රශංසා ගී කියව. උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කතා කරව. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන පාරට්ටු කරගනිව්. ස්වාමින් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත් වේවා. ස්වාමින් සහ උන්වහන්සේගේ ශක්තිය සොයව. උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව. උන්වහන්සේගේ මෙහෙකරු ආබ්‍රහම්ගෙන් පැවතෙන්නේනි. උන්වහන්සේ විසින් තෝරාගත්ත උන්වන යාකොබ්ගේ දරුවෙනි. උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහි කරව. උන්වහන්සේ අපේ දෙවි වූ ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ විනිශ්චයෝ මුළු පොළොවේහිය. උන්වහන්සේගේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහි කළසේක. ඒ වනාහි උන්වහන්සේ ආබ්‍රහම් සමග කළ ගිවිසුමය ඊසාක්ට දුන් උන්වහන්සේගේ දිවුරුමය. අපි නමස්කාර කරන ඒ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ සදාකාලයෙන් සදාකාලයට දෙවියන් වහන්සේ. ඉතින් අපි යාඥා කරමින් මේ උදැස්සන උන්වහන්සේ සමග ඒක රාශි වුණා වූ අප සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේට සැබෑ නමස්කාරයක් ඔසවන පිණිස අපි යාඥා කරමු. සර්ව බලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි පියාණනි, මේ දවසේ අප ගත කරන මේ කාලය ගැන අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමාන්විත හස්තයේ ස්පර්ශය මේ දවසේ අප එකිනෙකාට අත්දකින පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. පියාණනි, අපි ඔබ වහන්සේට යාඥා කරමින් අප එකිනෙකා බාර වෙනවා. ඔබ වහන්සේ සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ දෙවියන් වහන්සේය. ඔබ වහන්සේ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකෝබ්ගේද අපගේද දෙවියන් වහන්සේය. පියාණනි, මේ දේව මෙහෙට ආශිර්වාද කළ මැනව. පියාණනි, ඒක රාශිව සිටින මේ සෑම සියලු දෙනත්, එවැගේම දෙවි පියාණනි, මේ මෙහෙවරේ යෙදෙන ස්වාමීනි ඔබ වහන්සේට නමස්කාරය ඔසවන සෑම සහෝදර සහෝදරියක්මත් මේ මොහොතේ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය කරන කොටගෙන ඔවුන්ට සැබෑ නමස්කාරයක් ඔබ වහන්සේට ඔසවන පිණිස ආශිර්වාද කළ මැනව. පියාණනි, පැමිණ සිටින සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාරයි. පියාණනි, යමෙක් යම් බාධාවක යම් අපහසුවක සිටිනවද, පියාණනි අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ අසීමිත කරුණාවෙන් එකිනෙකා නිදහස් කරන පිණිස. දැන් අප සියලු දෙනාම ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. අපගේ එකම ගැලුම්කාර, අප වෙනුවෙන් දිවිපිදූ මරුවා පරාජය කරමේ මලවුන්ගෙන් නැගිට දැනුදු අප මධ්‍යයේ ජීවමානව ඉන්න යේසුස් වහන්සේගේම ප්‍රේමාන්විත නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. තවත් දවසක උන්වහන්සේව නමස්කාර කරන්නට උන්වහන්සේ අපිට දෙන්නා වූ මේ කාල වේලාව ගැන, විශේෂයෙන්ම මේ අපි යවට පරිසරයේ ඉතා වේගෙන් වෙනස් වෙන සුළු කාලෙක අපි උන්වහන්සේව මේ ආකාරයෙන් නමස්කාර කරන්නේ. ඉතින් අපි උන්වහන්සේගේ අභිමුඛයට අපිට එන්න පුළුවන් වුණත්, අපිට බැරුව අපි නිවසේ සිටියත්, අපි සිටින ස්ථානයේ ඉඳලා උන්වහන්සේව නමස්කාර කරන එක, උන්වහන්සේව ඔසවන එක උන්වහන්සේගේ කැමැත්තව තිබෙනවා. මේ දැස්සන අපි උන්වහන්සේට ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරමු.
උන්වහන්සේ විශ්වයේ මෞංකාර දෙවියන් වහන්සේ උන්වහන්සේට දී යුතු ගෞරවය මහිමය දෙමින් අපි උන්වහන්සේව ගායනා තුලින් ඔසවමු. ඔබ නම දින්නට ආවෙමි සමිදේ ඔබ හට ඇති ප්‍රේමි නිසා පැසසුම්ගි ඔබ වෙත පුදලිමිමා ඔබ මාගේ දෙවිඳු නිසා හදපිරි සතුටින් ඔබ පසසමිමං ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමි මාදෙව් සමිදා විශ්වයේ මැහුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුතිගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි විශ්වයේ මැහුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුතිගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි ආසේ දරු දෙස බැලුවෙමිමා එතරම් පුදුමද ඒවා අනුශිකරයන් ආනෙත ගැටුණා ඔබ බල මහිමය දුටුවා හිරෙන කුරුලන් සුවදැති පොඩිමල් මැවිල්ලේ අරුමය පෑවා ඒ සැමට වඩා මහපුදුම ලෙසින් දෙවිදේ ඔබ මා මැව්වා විශ්වයේ මැවුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුතිගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි විශ්වයේ මැවුම් කරුවානෙනි ඔබටයි මේ ස්තුතිගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබතුම බැතිනි වඳිනෙම් ඔබතුම බැතිනි ස්වාමින් වහන්සේට අපි අපේ හදවත් වලින් ස්තුති කරමු ප්‍රශංසා කරමු වන්ද උන්වහන්සේ මේ මුළු විශ්වයම මැව්ව අපි ගායනා කළා වගේ මේ අහසේ ගිරි ශිඛරයන් අපි දකින්නේ මේ අහසේ අපි දකින්නේ තරු සුවඳ ඇති මල් ඒ පක්ෂීන් කුමක් තිබුණත් ඒ සියල්ලට වඩා පුදුම ලෙස උන්වහන්සේ අපව නිර්මාණය කළා තිබෙනවා. ඒ ගැන අපි උන්වහන්සේට ස්තුති කරමු. මේ පමණක් නෙවෙයි උන්වහන්සේ මැව්වා වූ ඒ ලෝකයේ තුල මිනිස්යා පාපෙන් වැටි ගියත් උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි අමතක කරන්නේ නැතුව ඒ අත්හරින්නේ නැතිව උන්වහන්සේගේ පුත්‍රයා වූ අපි උදෙසා ජීවිතය දෙන්න උන්වහන්සේ අපිව ගලවගෙන අපි උන්වහන්සේගේ සදාතන මාර්ගයට ගෙනල්ලා තිබෙනවා. අපි ඒ ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙමින් මේ උදෑසන තවදුරටත් අපි උන්වහන්සේට ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරමු. දයාබර කමින්
කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සමිදා ගිනි මැද මා සිටින විට නුඹ මගේ මැයි කියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැයි කියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සමිදා ගිනි මැද මා සිටින විට නුඹ මගේ මැයි කියා ජල මැද මා සිටින විට නුඹ මගේ මැයි කියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ස්වාමීන් වහන්සේ අපිව කැඳව ගත්තා වගේම තමයි උන්වහන්සේ අපව තෝරාගෙන මේ මාර්ගයේ යන්නට උන්වහන්සේ අපට ආරම්භය දුන්නා වගේම දේ වචනය කියන උන්වහන්සේ ඒක සම්පූර්ණ කරන්න ඒක ඉෂ්ට කරන්න උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. අද දවස දක්වා උන්වහන්සේ තමයි ඔබේ මගේ අතින් අල්ලගෙන මේ දක්වා ගෙනල්ලා තිබෙන්නේ. අපි ගිනි මැදින් ගියත්, අපි ජල මැදින් ගියත්, අපි දැවෙන්න නොදී, අපි ගිලෙන්න නොදී උන්වහන්සේ අප රැක ගන්න දෙවියන් වහන්සේ අපි නැවත වතාවක් කියමු. ගිනි මැද මා සිටින විට නුඹ මගේමයි කියා අපි උන්වහන්සේට ගුණවන්ත සිතින් ගායනා කරමු. ගිනි මැද මා සිටින විට නුඹ මගේමයි කියා ජල මැද මා සිටින විට නුඹ මගේමයි කියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ගිලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා ස්වාමිනේ අපි ඔබ වහන්සේට සුතිවන්ත වෙන අපේ නම කියා කැඳවාගත් තනන් වහන්සේ ඔබ වහන්සේ අද දවස දක්වා අපව මේ මාර්ගයේ ගෙනෙන්නට විශ්වාසවන්ත සිටිය තනන් වහන්සේ නිසා මේ උදෑසන අපි දෙවියන් වහන්සේට වගේම පුත්‍රයාණන් වහන්සේට ගායනා කරමින් ස්තුති කරනවා වගේම විසුද්ධාත්මයන්න් වහන්සේටත් මේ උදෑසන ස්තුති කරමින් ගායනා කන්ට නමක් නිසාද උන්වහන්සේ මේ වචනේ කියනා වගේ යුතු ලෙස යාඥා කන්ට අපන මඟ පෙන්වන තනන් වහන්සේ අපි දුර්වල වෙලා අපි ඇඬු කඳුලෙන් ගත කරන කාලය අප සනසන්නා වූ තනන් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ අපි උන්වහන්සේට ස්තුති කරමු. අපේ ශරීර පමණක් නොවේ අපේ හදවත් සුව කරන්න පුළුවන් අපේ ආත්මය සුව කරන්න පුළුවන් තනන් වහන්සේ අපි උන්වහන්සේට මේ උදෑසන ගායනා කරමු. උන්වහන්සේගේ ආලේපෙන් උන්වහන්සේගේ බලෙන් උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපේ හදවත් පුරවමින් උන්වහන්සේ සමග මේ ගමනයන්ට අපේ ශක්තිමත් කරන්න කෙලිල්ලමින් ගායනා Shudhatuni Puravannama Obe Atmayen Shudhatuni Pubudannama ඔබේ සේවයේ යෙදෙන්නට
ශුද්ධතුනි පුරවන්නමා ඔබේ ආත්මයෙන් ශුද්ධතුනි පුබුදන්නමා ඔබේ සේවයේ යෙදෙන්නට ඔබේ පිනමා ලැබූ සුවය ගැන සදාකල්ම මම ඔබට ස්තුති දෙමි ඔබේ සෙවනේ මා ලැබූ සුවය ගැන සදාකල්ම මම ඔබට ස්තුති දෙමි ඒ සුවය දුන් ශුද්ධතුමන් ළඟ සදා රැඳෙන්නෙමි ඒ සුවය දුන් ශුද්ධතුමන් ළඟ සදා රැඳෙන්නෙමි ශුද්ධතුනි පුරවන්නමා ඔබේ ආත්මයෙන් ශුද්ධතුනි පුබුදන්නමා ඔබේ සේවයේ යෙදෙන්නට ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේට ගායනා කරන මේ අවස්ථාවේ ඔබ දුන්නා වූ කරුණාව ගැන ස්වාමිනේ හැම දවසකම ඔබ වහන්සේ අපව ගෙන යමින් අපව ආරක්ෂා කරමින් ඉදිරියට ජීවිතයේ දවසින් දවස පාසා ඔබේ අලුත් වූ කරුණාවෙන් ගෙන යන නිසා ස්තුති කරනවා ස්වාමිනේ මේ දේව මෙහි සෑම අංගයක් තුල ඔබ වහන්සේ වැඩ වාසය කරමින් සියල්ල ඔබ වහන්සේගේ අනුග්‍රහයට යටත් කරමින් ඔබ පමණක් ගෞරවය මහිම කරගත මැනව ආමේන් අද දවසේ බයිබල් කියවීම පරණ ගිවිසුමේ ආමෝස් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළමු පදයේ සිට 6 වෙනි පදය දක්වා අධර්මිෂ්ඨකම් කරන සැප පහසු ඇති සෙනගට දුක් වේ. සියන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්‍රවේශම්ව සිටින්නන්ටද දුක් වේ. ඔව්හු ජාතීන්ගෙන් ප්‍රධාන ජාතියේ උත්තමයෝය. ඊශ්‍රායෙල් වංශයේද ඔවුන් ළඟට එන්නෝය. කල්නේට ගමන් කර ගොස් බලාපල්ලා. එතැනින් මහා හාමට ඵලයල්ලා. පිලිස්තිවරුන්ගේ ගාත්‍රද ඵලයල්ලා. ඒවා මේ රාජ්‍යවලට වඩා හොඳද? නොහොත් නුඹලාගේ සීමාවට වඩා ඔවුන්ගේ සීමාව විශාලද? විපත්තියේ දවස ඇති කරන්නා වූ බලහත්කාරකමේ ආසනය ලං කරන්නා වූ ඇද්දත් ඇඳන්වල සැතපෙන්නා වූ තමන්ගේ යහන්වල දිගා වී ඉන්නා වූ රැලෙන් බැටළු පැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නා වූ වීණා ශබ්දයට නිෂ්පල ලෙස ගී ගයන්නා වූ දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවා ගන්නා වූ මුද්‍රික පාන පාත්‍ර වලින් බොන්නා වූ ඊතා හොඳ තෙල් ආලේප කරන්නා වූ යෝසෙෆ්ගේ පීඩාව ගැන ශෝක නොවි ඉන්නා වූ අයට දුක් වේ. ආමේන්. අපේ සියලු දෙනා හිස්නම යාඥා කරමු. කරුණාවන්ත දෙවියන් වහන්සේ අපේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. වහන්සේගේ වචනය ගැන. වහන්සේගේ වචනය අපේ ජීවිතයට අර්ථයක් දෙන්නා වූ වචනයයි. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය අපගේ ජීවිතයයි. එනිසා දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපට වහන්සේගේ මේ පණිවිඩය ගෙනට වහන්සේ නොවටිනා මට දුන්නා වූ මේ අවස්ථාව ගැන වහන්සේ ස්තුතිවන්ත වෙන අතර දෙවියන් මාව කුඩා කොට වහන්සේ මා තුළ වහන්සේ වගුරු ඇත්තා වහන්සේගේ ආත්මය මා තුළ වර්ධනය වී මාගේ මුඛයෙන් එන සෑම වචනයක් වහන්සේගේ
වචනයක් වෙන්න ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න, මා තුළින් කතා කරන්න. ඒ වගේම දෙපින අසා සිටින සෑම කෙනෙකුට ඒවා ඇහුම්කන් දෙන්න, අපගේ සිත් විවෘත කරන්න, අපගේ කන් විවෘත කරන්න. වගේම ඒවා තේරුම් ගන්නට අපගේ වහන්සේ අපට ප්‍රඥාව ලබා දෙන්න සිටලා සිටිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ප්‍රේමණීය නාමයෙන්. ආමෙන්. අද අපි රටක් වශයෙන් නැවත වාරයක් අවදානම් තත්ත්වයකට ඇවිල්ලා. එහෙම නේද? අපි සියලු දෙනාම මොනවද වෙන්නේ? කෙසේද මේකට අපි ගත යුතු පියවර මොනවද කියලා අපි හිතාගන්න බැරි අවස්ථාවකට නැවත වාරයක් අපි ඇවිල්ලා. මාර්තු මාසයේ මුළු ලෝකෙටම එක විදියට මේ වසංගතය බලපානකොට අපි රටක් වශයෙන් හරි දේ ඉතාමත්ම ඕනෑකමින් කරා. කියන්නේ හරි ආරක්ෂක ක්‍රම සහ විධි විධානය අනුගමනය කරමින් මේකෙන් ඇති වුණු බලපෑම් අපි බොහෝසේ අවම කරගත්තා. රට තුළ ජන ජීවිතය නැවත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරගන්න හැකි වුණා වගේ අපට බොහෝ විට තේරුම් ගියා. එහෙම තමයි අපි ඒක තේරුම් ගත්තේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? හිටියට වඩා දරුණු තත්වයකට රට තුළ නැවත වාරයක් මේ රෝගය පැතිරිලා යනවා වගේ තමයි අපට දැන් ආරංචි වෙන්නේ. සමහර තැන්වල නැවත වාරයක් ඇඳිරි නීතිය දාලා තියෙනවා. මොකද මේකට හේතුව? ඇයි මෙසේ වුණේ? ඉතින් අපි මෙහෙම වුණේ අපි අපේ අවධානය ලිහිල් කරපු නිසා. ඉංග්‍රීසියෙන් කියනවා complacent කියලා. ඒ කියන්නේ අපේ හිත් වලින් අපේ කල්පනාවෙන් මේ අවධානය අපි ඈත් කරා. අපේ මේකට තිබ්බේ ඒ අවධානය අවධානය අපි උදාසීන වුණා කියලා කියන්න පුළුවන්. අපි සමහර විට ක්‍රිකට් මැච් එකක් පැරදුනහම මේ වගේ කියනවා නේද? අපි හිතමු 20 මැච් එකක් ශ්‍රී ලංකාව ඉස්සෙල්ලා පන්දුවට පහර දීලා සමහර විට ලකුණු ගොඩක් ගන්නවා. අපි හිතමු ලකුණු 220ක් විතර ඒක අපි ශ්‍රී ලංකාව එක්රැස් කරගත්තා කියලා. ඉතින් කණ්ඩායම එහෙම එවැනි ඒ හොඳ තත්ත්වයේ සිටින විට කණ්ඩායමක් හිතනවා ප්‍රතිවාදී පිළට මේක හම්බා යන්න බැරුව ඇති කියලා. ඉතින් පන්දු යවන වාරේ එන්න ඉස්සෙල්ලාම දිනලා කියලා තමයි කණ්ඩායම හිතන්න පටන් ගන්න. ඉතින් අවධානය නැති වෙනවා, අවධානය අඩු වෙනවා. ඉතින් හරියට පන්දු රකින්නේ නැහැ, පන්දු යවන්නේ නැහැ. දන්නේම නැතුව ප්‍රතිවාදීන් ලකුණු ගාන ඒගොල්ලොන් එක්රැස් කරගෙන දන්නේම නැතුව පෙරදිලා ඒගොල්ලොන් දිනලා. ඔකට තමයි උදාසීන වෙලා කියලා කියන්නේ. ඒක තමයි ඉංග්‍රීසියෙන් අර මං කියව වචනේ complacent කියලා කියන්නේ. COVID-19 වසංගතයට අපේ රටට වෙලා තියෙන්නේත් මේකමයි දැන්. අද අපේ මේ කියවාපු දේව වචනය කොටසත් ඊශ්‍රායල් දේශයට මේ වගේ අවස්ථාවක් කටපත් වෙච්ච හැටි තමයි මේ දෙවියන් වහන්සේ එදායි කතා කරේ ඊශ්‍රායල් සෙනගට. කාලේ ඊශ්‍රායල් දේශය ඉතා සෞභාග්‍යමත් කාලයක් ගත කරපු වකවානුවක තමයි. ඒ වගේම ගැටුම් යුද්ධ එහෙම තිබුණ නැති සාමය තිබුණු කාලයක්. ඒ නිසා මොවුන් අතරේ අර සමාජ පරතරය වෙනස් වෙන. මොකද පොහොසත් අය පොහොසත් වෙන්න පටන් ගත්තා
ඔවුන් තවත් පෝසත් වෙන්න දුප්පතුන්ම සුරා කණ්ඩ පටන් ගත්තා. ඒ කියන්නේ දුප්පතුන්ට පීඩනය වැඩි වුණා. පෝසත් අයගේ ඒගොල්ලන්ගේ ජීවිත දිනෙන් දින වඩාත් සාරවත් වෙන්න පටන් ගත්තා. පෝසතුන්ට අවශ්‍ය සියල්ල තිබ්බා. ඒ නිසා එයා හිතුවා මේ සියල්ල අපේ උත්සාහයෙන් ලබාගත් දේවල් කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ සමග ඇති වුණු සම්බන්ධතාවය ඈත් වුණා. මොකද දෙවියන් වහන්සේටගේ අවශ්‍යතාවයක් ඒගොල්ලන්ට දැනුනේ නැහැ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කෙරෙහි උදාසීන ගතියක් තමයි උන්ට තිබ්බේ. ඒ වගේම දුප්පත් අය පීඩාවට පත් වෙන නිසා ඒගොල්ලෝ දෙවියන් වහන්සේගෙන් අපට පිහිටක් නැති නිසා කියලා හිතාගත්ත නිසා ඒගොල්ලොන්ට උන්වහන්සේත් එක්ක තිබ්බ සම්බන්ධයෙන් ඒ නිසා ඈත් වෙන්නත් පටන් ගන්න ඇති. මේ වගේ තත්වයක තමයි අපිත් ඉන්නේ. දෙවියන් වහන්සේ ගලන් හිතුවා දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයේ දුරස්ථභාවයක් තියෙනවායි කියලා. ඒකින්ද ඔවුන්ගේ සම්බන්ධතාවය උදාසීන වුණා. මේ තත්ත්වය ඊශ්‍රායල් ජනතාව හිටිය නිසා දෙවියන් වහන්සේ එදා ආමොස් අනාගත වක්තෘවරයා ඔවුන්ට ඔවුන්ගේ වරද පෙන්වලා දෙන්න පසුතැවිලි නැවත උන්වහන්සේ වෙත හැරෙන්නේ නැත්තම් උන්වහන්සේගේ උදහස ඔවුන් කෙරෙහි පැමිණෙන බව අනතුරු ඇඟවීමට අපි කියවේ කොටසේ කියනවා සියොන්හි පහසුගෙන නොසලකිල්ලෙන් සිටින්නටද සමාරියේ කන්දේ අප්‍රවේසම්ම සිටින්නටද දුක් වේ. ඔහු ජාතීන්ගෙන් ප්‍රධාන ජාතියේ උත්තමෝය ඊශ්‍රායල් වංශයේද ඔවුන් ළඟට එන්නෝය. පහසුගෙන නොසැලකිල්ලේ සමාරි කන්දේ අප්‍රවේශමෙන් පහසුගෙන නොසැලකිල්ලේ ඒක තමයි ඔය උදාසීන ගතිය කියලා කියන්නේ. අවධානය නැතුව ගිහිල්ලා. මොකද අනිත් දේශවල අයද දැන් මේගොල්ලොන් දිහා බලනවා කියලා ඒගොල්ලන් තමයි හිතුවේ. ඒගොල්ලොන් අපි වෙතට පැමිණෙනවා. මොකද අපේ ශාස්ත්‍රීයත්වය අපේ සෞභාග්‍ය දැකලා. ඒ ආමොස් 6 වෙනි ඒ පරිච්ඡේදයේ 4 සහ 5 වෙනි පදවල ඔවුන්ගේ తত্ত্বය තවත් විග්‍රහ කරනවා. ආමොස් ඇද්දත් ඇඳන්වල සැතපෙන්නා වූ තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නා වූ රැලෙන් බැටළු පැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නා වූ වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නා වූ දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවා ගන්නා වූ කියලා කියනවා. ඔවුන් ඊ타මත්ම සුපෝපභෝගී ජීවිත ගත කරන්න පටන් අරගෙන තිබුණේ. ඇද්දත් ඇඳන්වල සැපතෙන්නා වූ තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නා වූ. ඉතින් මේ සෙනග දෙවියන් වහන්සේ අමතක වෙලා තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට දෙවියන් වහන්සේ අමතක වෙලා තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ සමග givisගත්තා වූ ඒ සම්බන්ධතාවය ඒක බිඳ දමලා තමයි ඒගොල්ලෝ හිටියේ. පස්වෙනි පරිච්ඡේදයේ 21 සිට 23 වෙනි පදවල මෙහෙම කියනවා නුඹලාගේ මංගල්‍ය වලට ද්වේෂ කර ඒවා සුළුකට සිතමි නුඹලාගේ මංගල්‍ය රැස්වීම වලටද මම ප්‍රසන්න නොවෙමි. නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පු කරන නමුත් ඒවා පිළි නොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පු කරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි. නුඹේ ගීතිකා ഘോഷා මා වෙතින් අහක් කරගන්න. නුඹේ වීණා නාදයත් නාසන්නෙමි කියලා දෙවියන් වහන්සේ කියනවා. නුඹලා මට සියලු දේ කරනවා নমස්කාර කරනවා පූජා කරන නමුත් මං ඒවට කිසි විටක සවන් දෙන්නේ නැහැ කියලා. මොකද මේ දෙවියන් වහන්සේගේ සෙනග උන්වහන්සේ සමග ඇති කරගත්තා වූ givisuma
ඒ ප්‍රේමයේ ගිවිසුම කඩ කරලායි තිබුණේ. මේ සෙනග දෙවියන් වහන්සේ නමස්කාර කරේ ප්‍රේමය නිසා නෙමෙයි යුතුයකමක් හැටියටයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ උදහස දඬුවම ඔවුන්ට අත්වෙන බව උන්වහන්සේ ආමොස් තුලින් අනතුරු ඇඟවීමක් කළා එදා. යේසුස් වහන්සේගෙන් කෙනෙක් ඇහුවම උතුම් ආඥාව මොකක්ද කියලා උන්වහන්සේ මෙහෙමයි පිළිතුරු දුන්නේ. නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව මේක උතුම් වූ පළවෙනි ආඥාවයි කියලා කිව්වා. මේක තමයි එදා දෙවියන් වහන්සේගේ සෙනගට තිබුණේ නැත්තේ. ප්‍රේමයේ සම්බන්ධතාවයක් නෙමෙයි. ඔවුන්ට තිබුණේ යුතුයකමේ සම්බන්ධතාවයක්. ඒ නිසා ඔවුන්ට උන්වහන්සේගේ ආශිර්වාදය තිබුණේ නැහැ. මම අද මගෙන්ම අහගන්ට ඕනේ ප්‍රශ්නයත් ඒකයි. අද අපි උදාසීනව සිටි නිසා නැවත වාරයක් වසංගතය පැතිරගෙන යනවා. මම අද දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය උදාසීනද කියලා අහගන්න මගෙන් මහන්න අවශ්‍යතාවයක්ත් තියෙනවා වරින් මට. අපි අද දෙවියන් වහන්සේ සමග තියෙන අපේ සම්බන්ධතාවය උදාසීන වෙලාද? එදා ඊශ්‍රායල් සෙනග වගේද අපි? එදා ඊශ්‍රායල් සෙනග වගේද මගේ සම්බන්ධතාවය උන්වහන්සේ සමග? එදා ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා සිටියේ කොහොමද? අපිත් එහෙමද? උන්වහන්සේ අපට කියන්නේ මුළු හෘදයෙන් උන්වහන්සේට ප්‍රේම කරන්න කියලා. අපි උන්වහන්සේට මුළු හෘදයෙන්ම ප්‍රේම කරනවාද? අපි හෘදයෙන් ප්‍රේම කරන්නේ නැති විට මොනවද වෙන්නේ? අපට ඇති අර උද්‍යෝගය නැති වෙලා යනවා. අපි උන්වහන්සේට හදවතින් ප්‍රේම කරන්නේ නැතිකොට උන්වහන්සේ කෙරෙහි තියෙන උද්‍යෝගය නැති වෙලා යනවා. උද්‍යෝගය නැති වෙනකොට උදාසීන වෙනවා. අපි සමහර විට කියනවා කෙනෙක් ගැන එයා ඔය වැඩේට තිබ්බ උද්‍යෝගය දැන් එයාට නැහැ. ඉස්සර වගේ වැඩ කරන්නේ නැහැ. ඔහේ කරන්නන් වාලේ එයා වැඩ කරගෙන යනවා කියලා. ඒ කියන්නේ අර තිබුණු උද්‍යෝගය නැති වෙලා තිබුණු ආශාව පහවි ගිහිල්ලා ඒකට තිබ්බ හිත අහක් වෙලා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ උද්‍යෝගමත් ප්‍රේමයක්. හදවතින්ම නැගෙන්නා වූ ප්‍රේමයක්. මුළු හදවතින්ම උන්වහන්සේට ප්‍රේම කරන්න කියලා කියන්නේ ඒකයි. ඒකට උන්වහන්සේව අපි නිතරම අත්දකින්න ඕනේ. උන්වහන්සේව අපි නිතරම අත්දකින්න ඕනේ. ඒකයි අපි බොහෝ විට එක් අයට උනන්දු කරවන්නේ ඒගොල්ලොන්ගේ සාක්ෂිය කියන්න කියලා. මොකද අපි සාක්ෂි අහනකොට තමයි අපිත් උන්වහන්සේ අත්දකින්න ඕනේ කියලා අපටත් හිතෙන්නේ. ඒකයි අපි සාක්ෂි දරන්න ඕනේ. අපි උන්වහන්සේව අත්විඳින්න ඕනේ. ඒකයි අපේ උද්‍යෝගමත් වූ මුළු හදවතින්ම උන්වහන්සේට ප්‍රේම කිරීම කියලා කියන්නේ. ඊළඟට උන්වහන්සේ කියනවා උන්වහන්සේට මුළු ආත්මයෙන් ප්‍රේම කරන්න කියලා. මුළු ආත්මයෙන් ප්‍රේම කරන්නේ නැත්නම් උන්වහන්සේට තියෙන ආශාව නැති වෙලා යනවා. අපි ආත්මයෙන් සම්බන්ධ වෙලා නැත්නම් අපි උන්වහන්සේට තියෙන ඒ ආශාව අපෙන් ඈත් වෙනවා. අපි ලෝකයෙන් අපට ඉදිරිපත් වන දේවල් වලට අපි ආශා කරන්න පටන් ගන්නවා. මුදල් වලට, තනතුරු වලට, භාණ්ඩ වලට අපි ඒවට ආශා වෙන්න පටන් ගන්නවා. මේකේ භයානක පැත්ත
අපි සමහර ඒවට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. මත්ද්‍රව්‍ය වගේ කායික ඇබ්බැහිම් වලට වඩා සංගවුණු ඇබ්බැහිවන් තියෙනවා. අසභ්‍ය චිත්‍රපට වලට, කාමුක අදහස් වලට අපි ඇබ්බැහි වෙනවා. ඒකයි මොකද ලෝකේ කියන්නේ ඒවා සාමාන්‍ය දේවල් කියලා. අපි දෙවියන් වහන්සේත් එක්ක ආත්මික සම්බන්ධතාවයක් නැත්තම් අපි උන්වහන්සේගෙන් ඈත් මේක උන්වහන්සේ කියන්නේ මුළු ආත්මයෙන්ම උන්වහන්සේට ප්‍රේම කරන්න කියලා. අපි ආත්මයෙන් උන්වහන්සේ ප්‍රේම කරන්නේ නිරන්තරයෙන් උන්වහන්සේ සමග සංවාදයේ සිටිය යුතුයි. අපි එහෙමයි ආත්මික උන්වහන්සේට ප්‍රේම කරන්නේ. අපි ආත්මික උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා සිටිය යුතුයි. යාඥා සම්බන්ධතාවක උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න ඕනේ. යාඥාවෙන් අපි සිටිය යුතුයි උන්වහන්සේත් සමග. අපගේ යාඥා සම්බන්ධතාවය සෑම විටම උන්වහන්සේත් සමග තැබිය යුතුයි. යේසුස් වහන්සේ දා සමාරිය ස්ත්‍රියට පැහැදිලි කළේ මේ ප්‍රේමය ගැනයි. යොහාන් 4:24 උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ ආත්මයක්ව උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන් සැබෑකමෙන්ද නමස්කාර යුතුයි කියලා කියන්නේත් ඒකයි. ආත්මික සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේ සමග ආත්මික සම්බන්ධතාවයක් තිබිය යුතුයි. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. අන්දන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද කියලා බ්‍රදර් ලෝරන්ස් ගැන, ලෝරන්ස් සහෝදරය ගැන. ඔහු 1600 ගණන් වල පැරිසියේ කිතුණු පූජකයන් ඔය සිටින්නා වූ මොනාස්ට්‍රියක ඔහු ඒ කුස්සියේ සේවය කරපු කෙනා. ඔහු ඒ කළ සෑම මොහොතකම ගත කළේ දෙවියන් වහන්සේ අභියසයි. ඔහු කරපු සෑම දෙයක්ම කරේ දෙවියන් වහන්සේ උදෙසායි. එනිසා ඔහු ගත කළ ඒ ජීවිතය ඔහු ඊ타ත්ම ප්‍රීතියෙන් තෘප්තිමත්ව ගත කරපු ජීවිතයක්. ඔහුගේ මරණයෙන් පස්සේ ඔහු හිටියේ ස්ථානයේ ඒ නායක පූජකතුමා ඔහු ලියපු ඒ සටහන් එක්කව කරපු පොතක් තියෙනවා. ඒකේ බ්‍රදර් ලෝරන්ස් කියනවා මම පිගන් හේදුවේ වලං හේදුවේ දෙවියන් වහන්සේ වෙනුවෙන්. ඒකයි ආත්මික සම්බන්ධතාවය, උන්වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය. ඊට පස්සේ දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ මුළු බුද්ධියෙන් උන්වහන්සේට ප්‍රේම කරන්න කියලා. උන්වහන්සේගේ වචනය තුළ ජීවත් වෙන්න. මම දන්න කෙනෙක් ඉන්නවා, ඔව් දේව වචනය හොඳට දන්නවා. ඔහු කරන සෑම දෙයක්ම දේව වචනයට සම්බන්ධ නැත්තම් පටහැනිද කියලා සෝදිස කරලා බලනවා. අර ක්‍රියාපොතේ සඳහන් බෙරියේ ඇදිහිලිවන්තයෝ වගේ ඔහු සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවද මම මේක කරන්නේ, මේක සිදුවෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත අනුවද කියලා සෝදිසි කරලා බලන කෙනෙක්. එතකොට එවැනි සම්බන්ධ, එවැනි ප්‍රේමයක් තියෙන අපට ලෝකයෙන් එන සෑම දෙයක්ම පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙනවා උන්වහන්සේගේ කැමැත්ත අනුවද සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මේ දවස්වල අපට තොරතුරු වැඩි වෙලා තියෙන්නේ. තොරතුරු හැම තැනින්ම අපට තොරතුරු වලින්මයි හැම දෙයක්ම තොරතුරු වැඩි වෙලා තියෙන. ඒ තරම් තේරුම් බේරුම් කර ගැනීමට දේවල් තියෙනවා. අපි දේව වචනයට ඇහුම්කන් දෙනවා නම් උන්වහන්සේගෙන් ඈත් වෙන්නේ නැහැ. අපිට හරි දේ තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙනවා. අපි උන්වහන්සේ අනුගමනය කරනවා නම් උන්වහන්සේට කීකරු, උන්වහන්සේගේ වචනයට කීකරු ජීවිත ගත කරනවා නම් අපි එදා දානියෙල් වගේ, දානියෙල් 2:23 දානියෙල් කියනවා මාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඔබ මට ප්‍රඥාවත් බලයක් දී අප ඔබගෙන්
විචාල කාරණය දැන් මට දන්වා දුන් බැවින් ඔබට ස්තුති කරමි. ප්‍රශංසා කරමි. මක් නිසාද ඔබ වහන්සේ රජුගේ කාරණය අපට දැන්නූ සේකයි කීවේ කියලා කියනවා. මේ ප්‍රඥාව උන්වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ දෙනවා. එදා දානියල් උන්වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලුවේ. දානියට ඒ ප්‍රඥාව උන්වහන්සේ ලබා දුන්නා. අර ගීතිකාවක් තියෙනවා අපි කියන එක කියනවා ස්වාමින් වෙත බලා සිටියොත් ලැජ්ජාවට පත් නොකෙරේ කියලා. උන්වහන්සේට අපි බුද්ධියෙන් අපි ප්‍රේම කළ යුතුයි. ඒකයි උන්වහන්සේගෙන් ඉල්ලන්නේ. දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒ නිසා එක උන්වහන්සේ අපට උන්වහන්සේගේ ආඥාවක් හැටියට අපට දීලා තියෙන්නේ. හදවතින්ම ආත්මයෙන්ම බුද්ධියෙන්ම උන්වහන්සේට ප්‍රේම කරන්න කියලා. යේසුස් වහන්සේ කියනවා මේක උතුම් වූ පළවෙනි ආඥාවයි කියලා. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ. එනම් නුඹට මෙන් නුඹේ අසල්වැසියාටද ප්‍රේම කරව යනුවෙන්. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයක් පිටවා ඇත්තේ කියලා උන්වහන්සේ කියනවා. මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයක් පිටවා තිබෙන්නේ මේ ආඥාවන් දෙක උඩයි. පළමුවෙන් අපි පළමුවනි ආඥාව. ඒ කියන්නේ උන්වහන්සේට අපේ හදවතින් ආත්මයෙන් බුද්ධියෙන් ප්‍රේම කරනවා නම් දෙවැනි එක අප තුලින් ඉබේම එන දෙයක් වෙනවා. අපි අසල්වැසියාට ප්‍රේම කරන්න. මොකද අපි දෙවියන් වහන්සේ අනිත් කෙනා දිහා බලන විදිහට අපි ඒ කෙනා දිහා බලන්න පටන් ගන්නවා. අද අපි කියුවා මේ ආමොස්ගේ පොතේ 4 වන පරිච්ඡේදයේ මුල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙන්ට හරි ලස්සනට කතා කරලා කියනවා සමාරියේ කඳුකරේ සිට භාෂාන්හි එළදෙනුනි මේ වචනේ අසන්න නුඹලා දුප්පතුන්ට පීඩා කර දිරිඳුන්ට බලාත්කාර කරන්න ඔය අපට බොන්ට ගෙනෙන්නයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්න ඔය ස්වාමි වූ දෙවියන් වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ. නුඹලාව කොකු වලින්ද නුඹලාගේ පැවැත්ත එන්නන් බිලිකටු වලින්ද අහකට ගෙන යන දවස නුඹලා පිටට පැමිණෙන්නේ කියලා උන්වහන්සේ කියනවා. ඒ සෙනග උන්වහන්සේගෙන් එදා ඈත් වෙලා හිටියේ. බොහෝසේ ඈත් වෙලා හිටියේ. ඒකයි උන්වහන්සේ කියන්නේ භාෂාන්හි එළදෙනුන් වගේ කියනවා ඒ කාන්තාවන්ට ඊශ්‍රායල් දේශේ කාන්තාවන්ට භාෂාන් එළදෙනු බොහොම සරුවට වැඩුණු එළදෙනුන් උන්වහන්සේ මේ ඊශ්‍රායල් කාන්තාවන්ට කියනවා උඹලත් ඒ එළදෙනුන් වගේ කියලා. උන්වහන්සේ එහෙමයි කතා කරන්නේ එදා. උන්වහන්සේගේ ආඥාවලින් වුන් බොහෝසේ ඈත් වෙලා හිටියේ. උන්වහන්සේ කියනවා මම සත්තු ඇදලා දානවා වගේ කොක්කු වලින් ඔබලා ඇදලා ගන්නට යන්නේ. අර මාළු අල්ලනවා වගේ බිලි කොක්කෙන් බලව ඇදලා එළියට දාන්නට යන්නේ කියලා. අද උන්වහන්සේ අපේ ඉන්නන්නේ ওই ආඥා දෙක පිළිපදින්න පමණයි. උන්වහන්සේට මුළු හදවතින්ද මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද ප්‍රේම කරන්නට ඒ වගේම අසල්වැසියාට තමාට ප්‍රේම කරන්නාසේ ප්‍රේම කරන්න. ඒකයි උන්වහන්සේ අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ගැලවීම සදාතන ජීවනය උරුම කරලා තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ අපට එදා උන්වහන්සේගේ ඊශ්‍රායල් සෙනකට නොදුන් ආශිර්වාදයක් දීලා තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපට උන්වහන්සේ අප තුළට වගුරවලා තියෙනවා. උන්වහන්සේට මුළු හදවතින් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් ප්‍රේම කරන්න. උදාසීන වෙන්න එපා. උදාසීන වුණොත් අපට වරදිනවා. අපට පේනවනේ COVID-19 උදුර තුල උදාසීන වෙලා දැන් වෙලා තියෙන දේ.
අපි මේ ලෝකේ ඊ타ත්ම ආශිර්වාද ලත් අය. මෞංකාර දෙවියන් වහන්සේගේ දරුවෝ. ලෝකේ අපට මොන සරුව පිත්තල දේ පෙන්නුවත් රැවටෙන්න එපා. දේව දරුකම නැති කරගන්න එපා. කවදාවත් අපි උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකම උදාසීන වෙන්න දෙන්න එපා. අපි හිස් නම යාඥා කරමු. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපට ඔබ වහන්සේ සමග ප්‍රේමණීය සම්බන්ධකමේ පොරොන්දුවක් දියත්තා වූ ඒ වගේම ඒ සම්බන්ධකම කරන කොටගෙන ඔබ වහන්සේගේ දරුවන් ලෙස ඔබ වහන්සේ වෙත ලං කරගත්තා වූ දෙවියන් වහන්සේ නිසා. ඒ නිසා දෙව් පියාණනි ඔබ වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය උදාසීන වෙන්න අපට දෙන්න එපා. ඔබ වහන්සේට අපේ මුළු හදවතින්ද අපේ මුළු ආත්මයෙන්ද අපේ මුළු බුද්ධියෙන්ද ප්‍රේම කරන්න අපට ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. මහසාගරයක් සැමතරුවලටත් උසස්ය කඳු සැමට හලෙලූයා මහසාගරයක් සැමතරුවලටත් උසස්ය කඳු සැමට යේසුස්ගේ නම අනගී ලෝකාලෝකය වෙයි ආලෝකය බබලයි ජීවිතයට එළියයි අඳුරක් නැත මග එළියෙම ඇවිදින වෙමු අපි සෑම දෙනා වෙමු අපි සෑම දෙනා යේසුස්ගේ ප්‍රේමේ විශාල පුදුමය වේ මහසාගරයක් සැමතරුවලටත් උසස්ය කඳු සැමට හලෙලූයා මහසාගරයක් සැමතරුවලටත් උසස්ය කඳු සැමට දෙවිඳුට අයිති සැමා ඉදිරියේ පාතබනා ජීවනයද රැගෙන යන්නෙමු ප්‍රීතියෙන සැබෑව සාමය හිතුමය සදහට අද හමු බැති සිටිනා අද හමු බැති සිටිනා යේසුස්ගේ ප්‍රේමේ විශාල පුදුමය වේ මහසාගරයක් සැමතරුවලටත් උසස්ය කඳු සැමට හලෙලූයා මහසාගරයක් සැමතරුවලටත් උසස්ය කඳු සැමට අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපට කතා කළා. ඒ වචනය තුළ අප පවතින පිණිසත් ඒ වගේම අපිට ගත කරන්න තියෙන ඉදිරි දවස්වලින් ශක්තිය ලැබෙන පිණිසත් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. පියාණනි ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේගේ ජීවමාන වදන් ගැන. ඒ වචන වලින් ඔබ වහන්සේ අපට කතා කළ නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ දාසයට දුන්න මඟ පෙන්වීම ගැන එළිදරව්ව ගැන අනික වාරයක් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි මේ වචනේ තුල පවතින්නට ඔබ වහන්සේගේ ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් අපට දෙන්න. පියාණනි
අප ගත කරන ඉදිරි දවස්වල ඔබ වහන්සේ තුළ ගත කරන පිණිස ඒවා සිහියට නැගෙන පිණිස ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය අප පිට තැබුව මැනව. දැන් දෙවි සමිඳුනි ඔබ වහන්සේගේ දෑතට අප සියලු දෙනාම බාර වෙලා කැප වෙනවා යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන්. පියව් දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයත් යේසුස් වහන්සේගේ අති උතුම් කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර සම්බන්ධකමත් පංගුකාරීත්වයත් උන්වහන්සේගේ නාමය දරන්නා වූ අප සියලු දෙනා සමගම සදාකාලෙන් සදාකාලයටම වේවා. ආමේන්.